समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි 2020 අවුරුද්දේ අවසාන පොහොය දවස මේ පුරපසළොස්වක පොහොය දවස අපේ රටට අපේ බෞද්ධ ජනතාවට සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම ඊටාම සුවිශේෂී දිනයක් බව මේ වෙනකොටත් ඔබ හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ උඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ සවස් යාමේ ජපානයට නම් හෙට තමයි පුර පසළොස්වක පොහොය උදා වෙන්නේ කියලා අපේ සුදම්ම ස්වාමීන් වහන්සේ අපට සිහි කළා. හඳ දිහා බැලුවත් අපට පේනවා ජපානයට පුර පසළොස්වක තාම පුර හඳ පූර්ණ චන්ද්‍රයා 100%ක්ම දැක ගන්නට ලැබෙන්නේ නැති බව. නමුත් ලාංකිකයින්ට සහ ලෝකවාසී බොහෝ රටවල් වලට බොහෝ ජනතාවට අද පුරපසළොස්වක පොහොය කියලා අවබෝධයක් තියෙනවා. පුරපසළොස්වක පොහොය ලෙස පිළිගන්නවා. ඒ අනුව අද නිවෙස්වල ඉඳගෙන තියෙන අයහපත් තත්ත්වය ඇතුලේ වුණත් නිවෙස්වල ඉඳගෙන හරි අපේ බෞද්ධ පිරිස් සීල භාවනාදී කුසල කර්මයන්හි පුණ්‍ය කර්මයන්හි නියැලෙන බව අප දන්නවා. ඉතින් ලංකාවට නම් තවම මම හිතන්නේ හවස 3:00 විතර වෙලා තියෙන්නේ. ඉතින් අද මේ සවස් යාමේ වුණත් මේ උතුම් ධර්මානුශාසනාව ජපානයේ වේලාවෙන් රාත්‍රී 7ට සිද්ධ කරලා දෙන්නට කියලා අපට බොහෝම ගෞරවාදරයෙන් ඉල්ලා සිටියේ අපේ තාරක රාජපක්ෂ මැතිතුමන්. එතුමන් විශේෂයෙන්ම අවුරුද්දේ අවස්ථා කීපයකදී ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින පූජනීය ස්වාමින් වහන්සේලා උදෙසා ඒ දානමාන පින් කටයුතු වලට දායකත්වයේ දක්වනවා. විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය බිරිඳගේ, තමන්ගේ ආදරණීය දියණිවරු දෙපළගේ, පුතණුවන්ගේ වගේම එතුමන්ගේ ජන්මදින නිමිති කරගෙන දානමය පුණ්‍ය කර්මයන් වසරේ අවස්ථා කීපයක අපේ ආරණිකේතනය මුල් කරගෙන සිද්ධ කරනවා. ඉතින් මේ දෙසැම්බර් මාසේ 5 වෙනිදාට යෙදিলা තිබුණා එතුමාගේ ආදරණීය පියාණන්ගේ වික්ටර් රාජපක්ෂ ආදරණීය පියාණන් වහන්සේගේ ජන්මදිනය. ඒ වගේම දෙසැම්බර් මාසේ 14 වෙනිදාට යෙදিলা තිබුණා ශ්‍රියාලතා රත්නායක ආදරණීය අම්මගේ ජන්මදිනය. ඉතින් ඒ වෙනුවෙනුත් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න අපේ ස්වාමින් වහන්සේලාට දම්පැන් පූජා කිරීම කටයුතු සිද්ධ කළා. මගෙන් ඉල්ලා සිටියා පොහොය දවසේ ලංකාවේ පුරපසළොස්වක පොහොය දවසේ පොහෝදා ධර්මානුශාසනාව සිද්ධ කරන්නට කියලා. අපි බොහෝම කැමති වුණාය සිද්ධ කරලා දෙන්න. මොකද අපි ලංකාවේ වැඩ සිටියා නම් රූපවාහිනී නාලිකා ඔස්සේ වැඩසටහන් කීපයක්ම පොහොය දවසේ සිද්ධ කරනවා අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ බෞද්ධ ජනතාවගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම උදෙසා.
නමුත් අප මේ කාලේ ජපානයේ වැඩ සිටින නිසා පොහොය දවසේ ඔබ වෙනුවෙන් මේ වගේ අපේ මුහුණු පොත ඔස්සේ හරි YouTube නාලිකාව ඔස්සේ හරි බුද්ධ පුතුන් ඔස්සේ මේ වගේ දේශනාවක් කරලා ඔබගේ ධර්මඥානය ටිකක් හරි ඉහළට නංවන්ට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙයින් අත්වෙන පින් කුසල් බෙලෙන් අපේ තාරක රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය අම්මා තාත්තා දෙන්නට විතරක් නෙමෙයි ඒ පවුලේ හැම දෙනාටමත් එම මැතිනිය දරුවන් 3 දෙනා ඒ වගේම අප මේ වැඩ සිටින පුජි සුගත සෙනසුනේහි පූජනීය අපේ හුරුළුනික වැවේ සුදම්ම කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ආශිර්වාදයක් වේවා කියන හැඟීම ඇතුව අපි මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ. අද මහා මංගල සූත්‍රය ඇසුරු කරගත්තු ධර්මදේශනා මාලාවේ තවත් එක් පියවරකට අපි පැමිණෙනවා. අද මේ පින්වන්ත පොහොය දවසේ අපි සාකච්ඡා කරන්නේ අප්පමාදෝච ධම්මේසු කියන උතුම් මංගල ධර්මය. 2020 අවුරුද්ද නිමාවෙන්ට තව දවස් කිහිපයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අද 29 වෙනිදා තව දවස් 2ක් පමණයි අපිට පැය 48ක වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තිබෙන්නේ 2020 අවුරුද්ද නිමා වෙන්න. බලන්න කොච්චර වේගෙන් කාලය යනවද. වසංගතයක් එක්ක පොරබදමින් ඔට්ටු වෙමින් බයෙන් තැති ගැනීමෙන් අසහනෙන් දුකෙන් වේදනාවෙන් ඒ වගේම සමහර කෙනෙක් ඒ අතරේ වුණත් සල්ප වේලාවක් හෝ සතුටින් සැනසෙල්ලෙනුත් මේ අවුරුද්ද ගත කළා කියනවටත් වඩා බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අනුව ඔවුන් කියයි මේ අවුරුද්ද ඔහේ ගත වුණා කියලා. අවුරුද්දක් ගත වුණා කියලා කියන්නේ මතක තියාගන්න ඕනේ අපි මරණයට තව තවත් ලං වුණා කියන එක. ඔබ මම මරණයට ලං වුණා. හරියට මරන්න අරගෙන යන හරකෙක් අඩියක් හරි ඉදිරියට තියුවොත් ලං වෙන්නේ තමන්ගේ ජීවිතයේ අවසානයට. ඒ වගේ අපිත් තප්පරයක් මොහොතක් පැයක් දවසක් සතියක් මාසයක් අවුරුද්දක් ගත කරනවා කියලා කියන්නේ අපි වේගෙන් මරණයට ලං වෙමින් තිබෙනවා. ඒකයි අපේ අර ලෝවැඩ සංග්‍රහව කියන උතුම් ධර්ම කාව්‍ය ග්‍රන්ථයේ ධර්ම උපදේශ ග්‍රන්ථයෙහි සඳහන් කරලා තිබෙන්නේ අද එයි මරු පින්කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇප වන්නේ කුමටද කුසලට කම්නැලි වන්නේ කියලා. අද වුණත් හෙට වුණත් මාරයා ඔබ මා හමුවට එන්න පුළුවන්. කොරෝනා විදියට වෙන්න පුළුවන්. හදිසි අනතුරක් විදියට වෙන්න පුළුවන්. වෙනත් වැළඳිච්ච බෝන වෙන රෝගයක් නිසා ඇති වෙන සංකූලතාවයක් නිසා වෙන්න පුළුවන්. ගින්නෙන් ජලයෙන් වෙන්න පුළුවන්. මීට අවුරුදු 16කට කලින් සිද්ධ වුණා වගේ සුනාමි විපතකින් වෙන්න පුළුවන්. මූද හිටියත් ගුවන හිටියත් ගිරිගුහාවක හැංගිලා හිටියත් අපිට මාරයාගෙන් මරණයෙන් ගැලවෙන්න ඇත්තටම තැනක් නැහැ. ඉතින් අපිට ලැබිච්ච මිනිස් ජීවිතය ගත්තොත් ඊටාම අල්ප ආයුෂක් සහිත එකක්. අපේ ධර්මයට අනුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මිනිසුන් අවුරුදු 20000ක් කල් ජීවත් වුණා කියලා අපේ තේරවාදී ත්‍රිපිටක අට කතාවන්හි සඳහන් වෙනවා. නමුත් අපිට පේනවා ගෞතම බුද්ධ ශාසනය පවතින මේ කාලයේ මිනිස්සෙක් උපරිම ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය අවුරුදු 120ක් වගේ ආයු ප්‍රමාණයක්. නමුත් ඒකත් රටින් රටට වෙනස් වෙනවා. දැන් මේ ජපානයේ වගේ රටක ගත්තොත්
ලංකාවට වඩා දීර්ඝායුෂක් මෙහි මිනිස්සු භුක්ති විඳිනවා. මෙහි තියෙන ජීවන ක්‍රමය, මිනිස්සු තමන්ගේ හිතත් එක්ක කටයුතු කරන ආකාරය, ඒ වගේම ආහාර පාන රටා, මේවා එක්ක අඩුම අවුරුදු 90 ඉක්මවලා බහුතරයක් මේ රටේ වැසියෝ ජීවත් වෙන බව අපේ ස්වාමින්වහන්සේලාගේ අත්දැකීම් අනුව උන්වහන්සේලා අපිට කියලා දීලා තියෙනවා. ඉතින් එච්චර දීර්ඝායුෂක් ලක්දිව අපේ මව්බිමේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිසට තියෙනවා කියලා සෞඛ්‍ය නිර්ණායකවලවත් පිළිගන්නේ නැහැ. කාන්තාවකගේ ආයු අපේක්ෂාව උපරිම අවුරුදු 70ත් 75ත් අතර සීමාවකත්, පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 65ත් 70ත් අතර සීමාවකත් නවතින බව සඳහන් කරලා තියෙනවා. නූතන පර්යේෂණ වලින් අපි කීප අවස්ථාවකම ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා, හොයාගෙන තිබෙනවා ආසියාතික රටවල් වල උපදින අයගේ, උපදින දරුවන්ගේ 2030න් පස්සේ උපදින දරුවන්ගේ පරම ආයුෂ අවුරුදු 30ක් බවට පත්වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩි කියලා. අවුරුදු 30ක් 2030න් පස්සේ උපදින දරුවන්ගේ එච්චරට අපේ ජීවිත සම්බන්ධ අනාරක්ෂිත බවක් උද්ගත වෙමින් තිබෙනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නේ. ඉතින් මේ ජීවිතයේ තිබෙන අල්පායුෂ්ක බව, අනාරක්ෂිත බව ගැන අපි ඔබත් එක්ක කතා කරන්නේ ඇයි? සාකච්ඡා කරන්නේ ඇයි? ඒ අනාරක්ෂිත බව විසින්, ඒ අල්පායුෂ්ක බව විසින් අපිට බල කරනවා කුමකටද? ඉක්මන් කරන්න කියලා. ඉක්මන් කරන්න. කුමකටද ඉක්මන් කරන්න ඕනේ? කුමකටද අප්‍රමාදී වෙන්න ඕනේ? පමා නොවෙන්න ඕන? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට කුසලයටමයි. කුසලයටමයි. උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනේ තියෙන්නේ කුමක්ද? වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. හන්දදානි බෝ භික්ඛවේ වය ධම්මා සංඛාරා. පින්වත් මහණෙනි, මේ හටගත්තු සියලුම සංස්කාර ධර්මයන්, හේතු නිසා හටගත්තු සියලුම ධර්මතාවයන්, ධර්මයන් වය වෙනස් වෙනවා. ඊටාම ඉක්මනින් වෙනස් වෙනවා. අනිත්‍යතාවයට යනවා. විනාශයට යනවා. ඒ නිසා උන්වහන්සේ අන්තිම බුද්ධ වචනය ලෙසත් ලුම්බිනි සල්ලුයනේ පරිනිර්වාණ මංචකේ වැඩ ඉඳගෙන අපට වදාළේ කුමක්ද? අපමාදේන සම්පාදේත. නොපමාව කුසල් කරගන්නට කියලා. නොපමාව කුසල් කරන්නට. මම ඔබට ඒ බුද්ධ වචනය නැවත මහා මංගල සූත්‍රය තුලින් අපමාදෝච ධම්මේසු කියන මංගල ධර්මයේ තුලිනුත් අවධාරණය කරන්නේ ඒ තථාගතයන් වහන්සේගේ වචනයමයි. මොකද ප්‍රමාද වුණොත් එයා ජීවත් වුණත් මලා වගේ කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ පමත්තා නේ යතහ මතා, කවුරු හරි කෙනෙක් ප්‍රමාදයට පත් වුණොත් එයා මරණයට පත් වෙච්ච කෙනෙක් වගේ, මරුණු කෙනෙක් වගේ. සත්පුරුෂයෝ, ප්‍රඥාවන්තයෝ ප්‍රශංසා කරලා තියෙන්නේ ප්‍රමාදය නෙමෙයි, අප්‍රමාදේ ප්‍රශංසන්ති. අප්‍රමාදී බව. නොපමා කෙනා, වීර්යවන්ත කෙනා, කම්මැලි නැති කෙනා, උත්සාහවන්ත කෙනා, කුසලයේ උද්‍යෝගී කෙනා හැම තිස්සෙම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. පමාදෝ ගරහිතෝ සදා. කුසලයට කම්මැලි කෙනා, කුසලයට බඩගාන කෙනා, කුසලයට බොහෝම උද්‍යෝගයකින් තොර කෙනා නුවණැත්තෝ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, නුවණැත්තෝ ගර්හාවට ලක් කරනවා. ඒ ගර්හාවට ලක් කරන්නේ තරහකට නෙමෙයි. ඒ මිනිස්සු වැටෙන්න යන විපත, ඇදගෙන වැටෙන්න යන භයානක తত্ত্বය හොඳට නුවණැත්තන්ට තේරෙන නිසා උතුම් බුදුවරු ඒකයි ප්‍රමාදී බව ගර්හාවට ලක් කළා තියෙන්නේ.
අප්‍රමාදී බව ප්‍රශංසාවට ලක් කළා තියෙන්නේ. එහින්දයි බුදුදහමේ අප්‍රමාදී වෙන්න කියන එක, නොපමා වෙන්න කියන එක අපට අවධාරණයක් විදියටම සිද්ධ කරන්නේ. එනිසා ඔබ හැම දිනාටම, අප හැම දිනාටම මේ ලැබපු මිනිස්සාත්මේ ආයුෂ ප්‍රමාණය කෙටි උනාට ලැබපු මිනිස්සාත්මේ මතක තියාගන්න. ඔබටත් මටත් මහා භාග්‍යයක් ලැබිලා තියෙනවා. ඒ තමයි උතුම් ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලේ තමයි අපේ මේ උතුම් මනුෂ්‍යාත්මය අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට උතුම් වූ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ මේ ලෝකේ ජීවත් වෙන කාලේ තමයි අපට මේ මිනිස්සාත්මය ලැබිලා තියෙන්නේ. ඊළඟට උතුම් සද්ධර්මයක් ඇසෙන කාලයක තමයි අපි මේ මනුෂ්‍ය ආත්මය ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අවාසනාවන්ත නැහැ. ඒ විතරකුත් නෙමෙයි. අපි ඊටාම වාසනාවන්තයි. මොකද අපේ සියලුම ඉන්ද්‍රියන් සක්‍රීයව හොඳට ඇහැ පෙනෙන ලෙස, කන ඇහෙන ලෙස, දිව නාසය ආදී ඉඳුරන් ටික ඊටාම හොඳට නිරෝගීව අපට මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම තියෙන වෙලාව අවාසනාවන්ත වෙලාවක් නෙමෙයි. වාග්යවන්ත වෙලාවක්. අපට මේ හැම දෙයකින්ම උතුම් අවබෝධයට යන්න අවශ්‍ය කරන පදනම සහිත කාලෙකයි අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඉතින් අපි ඒකයි මේ වෙලාව අප්‍රමාදීව කටයුතු කළ යුත්තේ කියන එක මෙහිදී ඔබට අවධාරණය කරන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා වායාමයේ තුල අවධාරණය කරන්නේ මේ නොපමා බවමයි. කුමකටද? නූපං අකුශල ධර්මයන් උපදින එක වළක්ව ගන්න වෑයම් කරන්න. අප්‍රමාදී වෙන්න කියලා. නූපං අකුසල ධර්ම. අකුසල සිත් ඔබ දන්නවනේ. ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මේ අකුසල සිත් මුල් වෙලා කරන අකුසල ධර්ම ගැන මම මේ දේශනාවලිය පුරා වරින් වර මතක් කළා. ලෝභකම මුල් වෙලා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි මේ කියන දස අකුසල කර්මයන්ම අපි සිද්ධ කරනවා ලෝභයේ මුල්ුණාම. ද්වේෂයේ මුල්ුණාම අපි ඔය කියන අකුසල ධර්ම ටිකම සිත කරනවා. සම්මාදිට්ඨි සූත්‍රය අරගෙන කියවන්ට මජ්ක්‍ධිම නිකායේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ ඒ උතුම් දේශනාව. එහි උන්වහන්සේ අවධාරණය කරනවා අපට ඒ තථාගතයන් වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකේ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර, මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච ඒ උතුම් රහතන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ ලෝභකම මුල් වෙලා මේ දස අකුසලයම කරගන්නවා අපි. අපි ඒ හිත තුල අලෝභය දියුණු කරගත්තොත් අපිට දස කුසලයේම යෙදෙන්න පුළුවන් කියලා. ඊළඟට ද්වේෂය මුල් කරගත්තම අපි ඊටාම දරුණු දස අකුසල්ම කරනවා. ද්වේෂය මුල් වුණාම. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට දේශනා කරනවා, උන්වහන්සේ අපිට අවධාරණය කරනවා ද්වේෂය නැති කරගෙන අද්වේෂය අප තුළ ඇති කරගත්තොත්, ඒ කුසල මූලය අප තුළ බලවත් කරගත්තොත්, ඒ කුසල් සිත අපි දස කුසල ධර්මයන් වඩන කෙනෙක් වෙනවා කියලා. මෝහය මුල් වුණාමත් අකුසල ධර්මයන් වැඩෙන බව පෙන්වලා දෙන උන්වහන්සේ අමෝහය දියුණු කරගත්තොත්, ප්‍රඥාව දියුණු කරගත්තොත් අප තුළ ඒ උතුම් කුසල ධර්මයන් දියුණු කරගන්න අවශ්‍ය කරන පරිසරය උදා වෙනවා කියන එක ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ, ඒ ආර්යයන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. එතකොට පින්වතුනි, අපිට ලැබිච්ච මේ මනුස්ස ආත්මේ
පුළුවන් තරම් දම් දීලා සිල් රැකලා භාවනා කරලා ධර්ම සංවාදයන් හිනියලිලා ඥාන දර්ශනයක් ඇති කරගෙන අපි උත්සාහ කරන්න ඕනේ කුමකටද? දැනට නැති ලෝභයක් උපදින එක නවත්ත ගන්න. නූපන් අකුසල සිතක් උපදින එක වළක්ව ගන්න ඕනේ. නූපන් ද්වේෂයේ උපදින එක වළක්ව ගන්න ඕනේ. නූපන් මෝහය උපදින එක වළක්ව ගන්න ඕනේ. ඒකට අප්‍රමාදී වෙන්න ඕනේ. කම්මැලි වුණොත් දන්නේම නැතුව නූපන් ලෝභකම උපදිනවා. නූපන් ද්වේෂයත් උපදිනවා. කරුණු කාරණා යෙදෙනවා ඒවට. නූපන් මෝහය උපදිනවා. ඒකට කරුණු කාරණා යෙදෙනවා. ඊළඟට ඉපදිලා තියෙන ඒවානේ. ඉපදිලා තියෙන ඒවා. තියෙන ලෝභය ප්‍රමාද පුද්ගලයාගේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ප්‍රමාදයි නම් වීරියක් නැත්තම් උත්සාහයක් නැත්තම් දන්නේම නැතුව ප්‍රමාද පුද්ගලයාගේ තියෙන ලෝභය වැඩි වෙන කටයුතු වල තමයි යෙදෙන්නේ. තියෙන ලෝභය වැඩි වුණොත් දස අකුසල කර්මපතයන්ම තව තවත් අකණ්ඩව සිද්ධ කරනවා. තියෙන ද්වේෂය වැඩි දියුණු වුණොත්, තියෙන මෝහය වැඩි දියුණු වුණොත් මනුෂ්‍යයෙන් වෙන්න පුළුවන් භයානකම දේ තමයි තව තවත් දස අකුසල කර්මපතයන්ම සිද්ධ කර ගනිමින් මේ අනවරාග්‍ර සංසාර ගමනට තව තවත් එකතු වෙන එක. 2020 ගත කරපු හැමෝටම මම හිතන්නේ සසරට පුංචි හරි ඇලීමක් තිබුණා නම්, සසරට පුංචි හරි නේ බැඳීමක් තිබුණා නම් මං විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඇති මේ උප්පත්තිය නැවත නැවත සිදු කරගන්න ඕනෑද කියලා නේ. නැවත නැවතත් අපි ඉපදුනොත් අපට සිද්ධ වෙන්නේ මොකක්ද? නැවත නැවතත් වයසට යන්න. නැවත නැවතත් ලෙඩ වෙන්න. නැවත නැවතත් මරණයට පත් වෙන්න. අපේ ප්‍රියයෝ අතෑරලා, අපේ ප්‍රියයෝ අඬා වැළපෙති මරණයට පත් වෙන්න. ලෙඩ වෙන්න. වයසට යන්න. ඒ විතරක් නෙමෙයි. අපේ ප්‍රියයෝ අපි දාලා යති, අපි අත්හරිද්දි අඬන්ට, වැළපෙන්න, දුකටපත් වෙන්න අපිට සිද්ධ වෙනවා. පුනප්පුනං ජායති පුනප්පුනං මීයති. නැවත නැවතත් ඉපදුනොත් නැවත නැවතත් මරණයම තමයි. මරණයට කලින් ලෙඩවීම, වයසට යෑම, ජරාවට පත්වීම කොච්චර ප්‍රශ්න ප්‍රමාණයකට අපිට මූණ දෙන්න වෙනවද? මං හිතන්නේ අපි කවුරුත් ගත කරපු අනිත් වර්ෂවලට වඩා මේ වර්ෂය මම හිතනවා බොහෝ දෙනෙකුට නුවණ තිබුණා නම් ජීවිතය ගැන, මේ බියකරු සසර ගැන හොඳ අවබෝධයක් ලැබුණු වර්ෂයක් කියලා. හොඳ අවබෝධයක් ලැබුණු වර්ෂයක් කියලා මං විශ්වාස කරනවා. සිහිනුවණින් බැලුවන ඕනම් මේකටත් මේ අවුරුද්දටත් ද්වේෂ කර කර බැන සාප කර කර හිටියනම් ඒත් අවබෝධයට යන්නේ ඊළඟ එක හරි හොඳටම හොඳ වෙයි කියලා, මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැති වෙයි කියලා මනස්ඝාතක පැටලිලා තව තවත් තමන්ගේ දුර්ගුණ පැත්ත වැඩි කරගෙන, ආත්මාර්ථකාමීකම වැඩි කරගෙන මේ තරඟයට ඇද වැටෙනවා මිසක අවබෝධයකටපත් වෙච්ච නැති කෙනෙක් නම් මේ ලැබපු අත්දැකීමෙනුත් ප්‍රයෝජනයක් ගන්න. මම විශ්වාස කරනවා බොහෝ නුවණැති අය පසුගිය වසර පුරාම, තව දවස් 2යි මේ වසර නිමා වෙන්න තියෙන්නේ, මේ ගෙවි යන වසර පුරාම මේ ඇතිවෙච්ච වසංගතය, ඒවා එක්ක අපි ලබන අත්දැකීම්, අපේ ප්‍රියයෝ අහිමි වෙනවා, ලෙඩ දුක් හැදිලා තනි වෙලා ඉන්නවා, කොච්චර ආදරය කරපු අයටවත් දැකලා යන්නවත් එන්න බෑ, වෙනදා ලෙඩ වුණාම අඩුම බලන්ට කී දෙනෙක් එනවද, අවසන් කටයුතු සිද්ධ කරන තැනට කාටවත් සහභාගී වෙන්න බෑ, කොච්චර ප්‍රශ්න ගණනාවකට
මේ ලෝකෙ මිනිස්සු මුණ දුන්නද? මං හිතනවා අප්‍රමාදී වෙන්න හිතන කෙනෙකුට, නොපමා වෙන්න හිතන කෙනෙකුට ගොඩාක් හොඳ අත්දැකීම් ප්‍රමාණයක්, අවබෝධයට පත්වෙන්න උපකාරවත් වෙන සිදුවීම් ප්‍රමාණයක් මං හිතන්නේ තමන්ට මේ ලැබුණු දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුලදී අත්විඳින්නට ලැබුණා කියන එක මං විශ්වාස කරනවා ඔබටත් අවබෝධ වෙලා ඇති කියලා. අපි දැන් කල්පනා කරන්න ඕනේ මොකක්ද? පුළුවන් තරම් අපේ ඇතුලේ ඒ නූපන් අකුශල ධර්මයන් උපදින එක වළක්ව ගන්න අප්‍රමාදීව වෑයම් කරන්න ඕනේ. තියෙන අකුසල ධර්මයන් වැඩි දියුණු වෙන එක නවත්ත ගන්න, ඒවා දුරු කර ගන්නට පුළුවන් තරම් වෑයම් කරන්න ඕනේ. ඒකට තියෙන්නේ සතිමත් වෙන එක, සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන එක. මනස සිහිනුවණකින් යුක්තව හිටියොත් ඒ වෑයම ඵලදායී වෙනවා. සතිය තමයි අප්‍රමාදයේ පදනම සතිය. නොපමා භවයේ පදනම සතිමත් බව. සතිමත් බව දියුණු කරගන්නේ නැති කිසිම කෙනෙකුට, යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නේ නැති කිසිම කෙනෙකුට කියන්න බෑ එයා අප්‍රමාදී කියලා. අප්‍රමාදී වෙන්න ඕනේ මේ මොහොත තුල. මේ මොහොත තුල අපිට අපේ ඉන්ද්‍රයන්ට අරමුණු මුණ ගැහෙනකොට අපි අප්‍රමාදී නුනොත්, අප්‍රමාදීව සිහිය පිහිටුවා ගත්තේ නැතොත්, දන්නේම නැතුව නැති අකුසල සිතුවිලි උඩට එන්න පුළුවන්. තියෙන අකුසල සිතුවිලි වැඩි දියුණු වෙන්න පුළුවන්. එන්නේ තාම බුද්ධිමත් වෙන්න ඕනේ. පුළුවන් තරම් සිහිය දියුණු කරගෙන ඉන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ. නුවණින් ඉන්න ඕනේ. එතකොට අපේ හිත දූෂණය වෙන එක, පිරිහෙන එක, විනාශ වෙන එක, වෛරයෙන් ක්‍රෝධයෙන් මත් වෙන එක වළක්ව ගන්න පුළුවන් වෙනවා. හොඳ උදාර මනුස්ස ගුණධර්ම අප තුළ දියුණු කර ගන්නට නම් ඒ පදනම හදා ගන්න ඕන. ඊළඟට අපේ වෑයම කුමක් සඳහාද? නූපන් කුසල ධර්මයන් උපදව ගන්නට. දැනට නැති කුසල ධර්මයේ තියෙනවා නම්, අලෝභය මුල් වෙච්ච කුසල ධර්ම, අද්වේෂය මුල් වෙච්ච කුසල ධර්ම, අමෝහය මුල් වෙච්ච කුසල ධර්ම තියෙනවා නම්, අන්නේ කුසල ධර්ම දියුණු කර ගන්නට, වඩා වර්ධනය කර ගන්නට, නැත්නම් උපදව ගන්නට අපි අප්‍රමාදී වෙන්න ඕන. නූපන් දේ උපදව ගන්නට, දැනට නැති දේ අපේ හිත තුළ ඇති කර ගන්නට උත්සාහ කරන්න. ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ හැම කෙනෙක්ම එකට වීරය කරන්න. දැනට කරුණාව හිත තුළ නැත්තම් කරුණාව දියුණු කර ගන්නට බලන්න. මෛත්‍රිය නැත්තම් මෛත්‍රිය දියුණු කර ගන්නට බලන්න. මුදිතාව දියුණු වෙලා නැත්තම් මුදිතාව දියුණු කර ගන්නට උත්සාහ කරන්න. උපේක්ෂා ගුණයක් නැත්තම් උපේක්ෂා ගුණය දියුණු කර ගන්නට බලන්න. ඊළඟට තවත් කෙනෙකුට තවත් ඊටාම ඉහළට යන්න පුළුවන්කම තිබෙනවානේ. තවත් ඉහළට යන්න පුළුවන්. ධ්‍යාන සමාපatti ලබා ගන්නට, උතුම් මාර්ගඵල අත්විඳින්නට, ඒ සඳහාම වීරිය දියුණු කරන්න පුළුවන්. තවත් ඉහළට. නමුත් යටත් පිරිසෙන් මනුෂ්‍යයෝ විදියට මිය යන්ට කලින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒ උතුම් බෝධිසත්ව ධර්ම හතරවත් බුදුවරු අපිට අප තුළ දියුණු කරගන්නට කියපු ඒ මහා බ්‍රහ්ම ගුණ ධර්මවත් අපි දියුණු කරගන්න ඕන. ඒවට වීරිය කරන්න ඕන. මොකද අපිට මේ භවයේ ගත කරන කාලයට වඩා සසරේ ගත කරන්නට තියෙන කාලය දීර්ඝයි. ඒක අමතක කරන්න එපා. මේ භවය නම් 70කින් ඉවර වෙයි. 60කින් ඉවර වෙයි. 80කින් ඉවර වෙයි. ඒ සසර ඉවර වෙනවද 80කින්? සසර නිමා වෙනවද අවුරුදු 50කින් 60කින්? සසර නිම වෙන්නේ. ගත කරන්නට තියෙන මේ භවයේ ආයු කාලයට වඩා සංසාර ගමනේ අපි අවබෝධයට පත්ුනේ නැතොත්, අප්‍රමාදී වෙලා යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයටවත් පත් නොවේ කෙනෙක් මිය ගියොත්, ඒ ඇත්තට
එයා පැවිද්දෙක් වුණා. ගිහියෙක් වුණා. සතර අපායකට වැටුණා. වෙනත් සාමාන්‍ය සත්ව කොට්ටාසයක් අතර උප්පත්තියක් ලැබුවා. මනුෂ්‍යාත්මයක් ලැබුවා. සසර කියන එක දීර්ඝ වෙනවා. තව තවත් දීර්ඝ වෙනවා. ඒ නිසායි අපි අප්‍රමාදීව කුසල ධර්මයන්, නූපන් කුසල ධර්මයන් අප තුල දියුණු කර ගන්න ඕන. දැනට මෙත්තා, කරුණා, මුදිතා ආදී ඒ මූලික උදාර චෛතසික ධර්ම දියුණු කරගත්තු ඇත්තු ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ධානයන් තමන් තුල දියුණු කරගන්න වීරිය කරන්න ඕන. ඒ ධාන මැත්තේම රැඳිලා ඉන්න එපා. ඒවා මේ වෙනකොට අත්විඳින අය. එයත් විදර්ශනාවට ගිහිල්ලා ඒ උතුම් මගඵල නිවනම අවබෝධ කරගන්න වීරිය කරන්න. නමුත් යටත් පිරිසෙන් බහුතරයට මම යෝජනා කරනවා, මම ඔබට ඉල්ලා සිටිනවා, ඔබගේ උත්සාහය තියාගන්නේ යටත් පිරිසෙන් ඒ ලෝභය දුරු කරන, අලෝභය බලවත් කරන්න. ද්වේෂය දුරු කරන මෛත්‍රී අද්වේෂය බලවත් කරන්න. මෝහය දුරු කරන ඒ උතුම් අමෝහය ප්‍රඥාව දියුණු කරන්නට ඔබ මේ ලැබපු මිනිස් ආත්මය තුලදී වෑයම් කරන්න. වීරය කරන්න. ඒ වෑයම, ඒ වීරයවන්තකම ඔබට සැනසෙල්ල ලබා දෙනවා ඒකාන්ත වශයෙන්ම. ඔබට සුවය ලබා දෙනවා ඒකාන්ත වශයෙන්ම. මේ හිස් දේවල් එක්ක එකතු වෙලා රණ්ඩු වෙවි, ගැටි ගැටි එකිනෙකාට චෝදනා කර ගනිමින්, කුලල් කා ගනිමින් යන ගමන වෙනුවට තමන්ටත් විමුක්තිය සාදා ගන්නා ගමන් අන් අයටත් විමුක්තියක් සැලසෙන විදියට කටයුතු කරන හොඳ බෞද්ධයෝ බවට අපි පත් වෙන්න ඕනේ. හොඳ ශ්‍රී ලාංකිකයෝ බවට අපි පත් වෙන්න ඕනේ. නැත්තම් දන්නේම නැතුව ජාතීන් කුලල් කකා, ආගම් කුලල් කකා මේ භවය නිම කරයි. පවුල් විදියට, නෑදෑයෝ විදියට කුලල් කකා මේ භවය නිම කරලා දායි. කුලල් කකා ඉඳිද්දි දන්නේම නැතුව මේ වගේ වසංගතයක ගොදුරු වෙලා අපි මැරිලා යන්නටත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙත් සිතින් මේ ලැබිච්ච අවස්ථාවේ තියෙන දුර්ලභකම අවබෝධ කරගන්න. තියෙන දුර්ගුණ අල්ප මාත්‍රයක් හරි අඩු කරගන්න. නැති යහගුණ අල්ප මාත්‍රයක් හරි වැඩි දියුණු කරගන්න බලන්න. මාත් උත්සාහ කරනවා. වීරය කරමින් ඉන්නවා. සමහර වෙලාවට සාර්ථක වෙනවා. සමහර තැන්වල අසාර්ථක වෙනවා. නමුත් අඩුම අසාර්ථක වෙච්ච තැන නුවණින් දකිමින් ඉන්නවා. කොතනද අසාර්ථක කියලා? ඇයි එතන අසාර්ථක කියලා? මොකක්ද තියෙන ප්‍රශ්නේ? මොකක්ද මේ ප්‍රශ්නෙට හේතුව කියලා නුවණින් දකිමින් ඉන්නවා. මම ඔබට යෝජනා කරනවා ඔබත් ඔබේ විමුක්තිය සලසා ගන්න ඕන. අපේ විමුක්තිය කාටවත් සලස්සලා දෙන්න බැරි බව අපි අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන. අපේ විමුක්තිය කාටවත් සලසලා දෙන්න බෑ. ඒක ඊටාම හොඳින් ඔබ අවබෝධ කරගත යුතු දෙයක්. අපේ විමුක්තිය කාටවත් සලසලා දෙන්න බෑ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ, අපේ තථාගතයන් වහන්සේ පවා අපට දේශනා කළේ අපේ විමුක්තිය උන්වහන්සේ සලස්සලා දෙනවා කියලා නෙමෙයි. අපේ විමුක්තිය අපිට සලසා ගන්නට කියලා. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ අපේ විමුක්තිය සලසලා දෙන විමුක්තිදායකයා නෙමෙයි. විමුක්තියට මඟ කියනවා. නිවනට මඟ කියනවා. නිවෙන්න මඟ කියනවා. සැනසෙන්න පාර කියනවා. සැනසෙන ප්‍රතිපදාව දේශනා කරනවා. සැනසෙන ධර්මය දේශනා කරනවා. හැබැයි සැනසෙන එක හෝ වෙනසෙන එක කාගේ අතේද? අපේ අතේ තියෙන. තථාගතයන් වහන්සේලා මඟ පෙන්වනවා. ඒ කාලවල පහළ වෙන උතුම් බුදුවරු, ඒ යුගවල පහළ වෙන උතුම් බුදුවරු, ඒ උතුම් බුදුවරුන්ගේ උතුම් ශ්‍රාවකයෝ අපිට ඒ මඟ කියලා දීලා උන්වහන්සේලා නිමී යනවා. උන්වහන්සේලා සැනසෙනවා.
අප කළ යුත්තේ කුමක්ද? මේ ලැබපු දුර්ලභ අවස්ථාවේ ඒ මග කොහොම හරි පුහුණු කරගන්න එක. ඒකට අප්‍රමාදී වෙන්න ඕන. අපමාදෝච ධම්මේසු කිව්වේ ඒකයි. එහි අප්‍රමාදී වෙන්න ඕන. ප්‍රමාද වුණොත් එක දවසක් හරි ගත වෙනවා යනු අයහපත් සිතුවිලි ටිකක් එක්ක තාම දරුණු තත්වයක් සසරට අපි එකතු කරගන්නවා කියන එකයි. ඉරිසියාවෙන් පිරිච්ච දවසක් ගත වුණොත් හොඳට තේරුම් ගන්නට ප්‍රශ්නයක් එන්නේ පළ විදියට ඊළඟට. තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් පිරිච්ච දවස් ගත වෙනවා යනු ඒවයි පළ විදියට එන්නේ ඒ සකසපු හේතු ටිකෙන්, ඒ සකසපු කර්ම ටිකෙන් ගොඩනැගෙන විපාක පරපුර හරිම බියකරුයි, හරිම දුක්ඛිතයි. යස්ස අස්සු මුකෝරෝදං, කඳුළු පුරෝගෙන විඳවන්ට වෙන්නේ. ඒ හින්දා ඒ නොපමා බව කියන එක ඔබ ඇති කරගන්න ඕන. කල් දාන්න හොඳ නෑ යහපත් වීම. කල් දාන්න හොඳ නෑ නිවැරදි වීම. කල් දාන්න හොඳ නෑ අපේ මග අපි සාධනය කරගන්න දරන ඒ වීරිය ඇති කර ගැනීම කල් දාන්න හොඳ නෑ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. අමාරුයි. වැටෙන තැන් එනවා. එපා වෙන තැන් එනවා. වරදින තැන් එනවා. එහෙම එනවා. එහෙම ජීවිතේ කවුරුක්කත් එක සැරේටම බුද්ධත්වයට පත් වෙලා නැහැ. මගඵල ලබලා නැහැ එක සැරේටම. ඒකට පුහුණු කරගෙන ආපු හිතක් තියෙන අය ආපු ගමම්ම අවබෝධයටපත් වෙච්ච අයත් ඉන්නවා. හැබැයි ඒ ඇත්තෝ දිගු කාලයක්. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනතරම් කාලයක් පාරමී පුරලා තියෙද ප්‍රඥාව දියුණු කරමින්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොනතරම් කාලයක් සසරේ පාරමී පුරලා තියෙද. උන්වහන්සේලට අහපු ගමන් ධර්මපද දෙකක් ඇහෙනකොට සෝතාපන්න ඵලයටපත් වුණා. ඉතින් එහෙම උතුම් පින්පුරාගෙන ආපු අය දැන්ටත් ඉන්න පුළුවන්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, ඔබ එවැනි කෙනෙක් නම් ඔබට වහවහ මේ උතුම් ධර්මය අවබෝධ වෙලා ඒ මගඵල නිවන් ලබන්න පුළුවන්කම ලැබෙයි. ඒත් ඔබට එච්චර ලොකු පුරණ ලද පිනක් කුසලයක් නැතිනම් ඔබ මම කළ යුත්තේ කුමක්ද? අඛණ්ඩ වීරියයක නියැලෙන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ අප්‍රමාදීකම බය වෙන්න එපා. පරලොවට විතරක් නෙමෙයි මෙලොව දියුණුවටත් පුදුම උපකාරයක් වෙන ධර්මයක්. සංයුත්ත නිකායේ මට ලස්සන ප්‍රකාශනයක් තථාගතයන් වහන්සේගේ දේශනාවක් හමු වුණා. උන්වහන්සේ දේශනා කරනවා මේ විදියට: ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලීනතම් රතියෝ පත්ත යන්තේන උලාරා අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්පමත්තා උභෝ අත්තේ අධිගන්හාති පණ්ඩිතෝ දිත්තේච ධම්මේ යෝචත්තෝ සම්පරායිකෝ අත්ථාපි සමයෝ ධීරෝ පණ්ඩිතෝති පෞච්චති. ඒ තේරුම හරි ලස්සනයි. ආයුෂත්, නිරෝගී බවත්, ශරීරයේ යහපත් වර්ණයත්, ස්වර්ගයත්, උසස් කුලවත් බවත්, ආහාර පාන වස්ත්‍රාභරණ යාන වාහනාදී තව නොයෙක් පංචකාම වස්තුන්ද ප්‍රාර්ථනා කරන්නහු විසින් ඒවා ලබා ගැනීම සඳහා පුණ්‍ය ක්‍රියාවන්හි පමා නොවීම යහපත්යයි පණ්ඩිතයෝ පසසන්නාහ. පමා නොවන්නා වූ පණ්ඩිතයා මෙලොව පරලොව දෙක්කිම දියුණුව ලබන්නේය. ඉහාත්මයේ ලැබිය යුතු වූ යම් දියුණුවක් වේනම් එයද, පරලොවෙහි ලැබිය යුතු වූ යම් දියුණුවක් වේනම් එයද ලබා ගන්නා වූ නුවණැත්තාට පණ්ඩිතයායයි කියනු ලැබේ. බලන්න, දැන් මේ මිනිස්සු හොයන දේවල්නේ ආහුස. ආහුස ඕන මොකද කරන්න කියන්නේ? අප්‍රමාදී වෙන්න කියන්නේ. වීරියවන්ත වෙන්න කියන්නේ. ඊළඟට නිරෝගීකමටත් අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ. නුවණැත්ත කරන්නේ නිරෝගීකම වෙනුවෙන් අප්‍රමාදී වෙන එක. අනුවණය තමයි ඉතින්
නිරෝගීකම වෙනුවෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. මම නිරෝගී වේවා 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 කිය පතපත ඉන්නවා. ප්‍රාර්ථනා වලින් විතරක් නිරෝගීකම ලැබෙනවා නම් අපි ඔක්කොම නිරෝගී. ප්‍රාර්ථනා වලින් විතරක් ආයුෂ දීර්ඝ වෙනවා නම් අපි ඔක්කොම දීර්ඝායුෂ ලබයි. ප්‍රාර්ථනා වලින් විතරක් සැපේ බලය ලැබෙනවා නම් අපි ඔක්කොම ওই සම්පත්‍ති අත්විඳී. මතක තියාගන්න. ප්‍රාර්ථනා වලින් විතරක් කිසිවක් ලැබෙන්නේ නැති බව. ප්‍රාර්ථනා වලින් විතරක් කිසිවක් ලැබෙන්නේ නැති බව මතක තියාගන්න. ඒ සඳහා අපි අප්‍රමාදී විය යුතුයි. නුවණැත්තෝ කියලා කියන්නේ, ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ, පඬිතයෝ කියලා කියන්නේ ප්‍රාර්ථනා කර කර ඉඳලා දේවල් ලැබෙනකන් බලන් ඉන්න අය නෙමෙයි. උත්සාහයෙන්, වීරියෙන් මෙලොව ලැබිය යුතු ආවුසද, වර්ණයද, සැපයද, බලයද මේ දේවල් උත්සාහයෙන්, වීරියෙන් පින් කුසල් කරලා ලබා ගන්න අය. මෙලොවදී ඒ සඳහා කළ යුතු කැපකිරීම කරලා ලබා ගන්න අය. එහෙම නැතුව ප්‍රාර්ථනාවලට විතරක් ජීවිතේ බාර දෙන්න එපා. ප්‍රාර්ථනා තිබුණයි කියලා වැරද්දක් නැහැ. ඒ ප්‍රාර්ථනා වලින් විතරක් මුළු ජීවිතේම ගොඩ නැගෙනවා නම් කොච්චර පහසු වෙයිද මේ ජීවිතය. එහෙනම් අපි සංසාරයට කොච්චර කැමති වෙයිද. ඇත්තටම නිරෝගීව ඉන්න අද කොච්චර අපිට කැප වෙන්න වෙලාද. පොඩ්ඩක් හරි ප්‍රමාද වුණොත්, මුඛ ආවරණය නොදා යන්න සිහිය නැති වුණොත්, ඒ කියන්නේ දාගෙන යන්න සිහිය නැති වුණොත්, සිහිය ඒ අප්‍රමාදී බව අපි තුල නැති වුණොත්, එළියට ගිහිල්ලා ගෙදරට එන්නේ මාරාන්තික වසංගතයක් හදාගෙන. ගියපු තැන සතිය සම්පජඤ්ඤය ඇති කරගෙන බොහෝම සිහිකල්පනාවෙන් ඉන්න ඒ අප්‍රමාදීකම අප තුල තිබුණේ නැතොත්, අතන මෙතන අල්ලලා විස බීජ වෛරස් එක තැවරිච්ච දේවල් අල්ලලා මුහුණකට නහසය ආදී දේ ඇල්ලුවොත් අපි ඒ අප්‍රමාදීකම නැතිවීමත් එක්ක අපේ නිරෝගීකම නැති කරගන්නේ නැද්ද? ගෙදරට ගේන දේ හරියට පිරිසිදු කරලා ගන්නට සිහිය නැති වුණොත්, ඒ අප්‍රමාදීකම විසින්, ඒ ප්‍රමාදයේ විසින්, අප්‍රමාදී බව බිඳ වැටීම විසින් අපේ පවුලක්ම ලෙඩ කරන්නට බැරිද? මේ හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ සිහියට තමයි අප්‍රමාදී වෙන්න ඕන. සතිමත් බවට. යෝනිසෝ මනසිකාරය පවත්ව ගන්නට තමයි අප්‍රමාදී වෙන්න ඕන. එතනදී තමයි මෙලොව නිරෝගී සුව ලැබෙන්නේ. ඒකම තමයි නිරෝගී සුව ලබා ගන්න කුසලතාවය වෙන්නේ. කුසල ක්‍රියාව, කර්මය වෙන්නේ. ඊට අමතරව අපි පින් කරාමත් අපිට ඒ ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා කියලා දානේ ආනිසංස විදියටත් තියෙනවා. එවැනි පින් කටයුතු කරන්නටත් අපි අප්‍රමාදී වෙන්න ඕනේ. හැබැයි මේ මොහොතෙහි යෝනිසෝ මනසිකාරය පවත්වා ගැනීම සම්බන්ධව අපි අප්‍රමාදී වෙන තරමට අපේ ආයුෂ කෙටි වෙන එක වළක්ව ගන්න පුළුවන්. අපේට ලෙඩ දුක් හැදෙන එක අඩු කර ගන්න පුළුවන්. අපේ මරණය ළඟා වෙන කාලය ටිකක් හරි දීර්ඝ කර ගන්න පුළුවන්. අප්‍රමාදී වුණා. මේ මෙලොව ප්‍රශ්න ටිකනේ. මෙලොව අපිට තියෙන ප්‍රශ්න අතර ඔය දේවල්නේ තියෙන්නේ. ඒව අප්‍රමාදී කමෙන් ලැබෙන ඒවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කොසල් රජතුමා ආවා. කොසල් රජතුමා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි, හැමදේම ලබා ගන්න පුළුවන් එක ධර්මයක් දේශනා කරන්න පුළුවන්ද කියලා. හැමදේම ලබා ගන්න පුළුවන් එක ධර්මයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් රජතුමනි, ඔව්, එක ධර්මයක් තියෙනවා හැමදේම ලැබෙන. මොකක්ද ඒ? අප්‍රමාදී බව. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අප්‍රමාද සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ කොසල් රජුරවන්ට දේශනා කරන්නේ අප්‍රමාදී බව. අප්‍රමාදී බව තමයි හැමදේම ලැබෙන එක දේ. උන්වහන්සේ ලස්සන උපමාවකුත් දේශනා කරනවා. රජතුමනි, ඔබතුමා දන්නවද ඕනම සතෙකුගේ පාසටහනක්, වහන්ට පුළුවන් පාසටහනක් තියෙන සතෙක් ගැන?
රජුරෝ කියනවා එහෙමයි ස්වාමීනි. හස්තියගේ පාසටහන තැබුවම අනෙක් සියලු සතුන්ගේ පාසටහන් ඒකට යට වෙලා යනවනේ. සියලු සතුන්ගේ පාසටහන් යට කරගෙන හස්තියගේ පාසටහන මතුවෙනවනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි හැම දේම යට කරගෙන හැම අයහපතක්ම යට කරගෙන යහපත උදා කරනවා. හැම අකුසලයක්ම යට කරලා කුසලය උඩට ගේන්න පුළුවන්. කොහොමද? අප්‍රමාදී භාවයෙන්. එනිසයි නොපමා තැනැත්තට එච්චර ධර්මයේ අගයක් දෙන්නේ. ධම්මපදයේ කියන බෞද්ධයින්ගේ හස්තසාර ග්‍රන්ථේ බෞද්ධයන්ට උතුම්ම වටිනාම සංසික්ත ධර්ම කොට්ටාස මුළු ත්‍රිපිටකයම අන්තර්ගතයි කියලා කිව්වත් වැරදි නෑ. ඒ උතුම් ධර්ම ග්‍රන්ථයනේ ධම්මපදේ. ඒ උතුම් ධම්මපදේ කියන ග්‍රන්ථ රත්නේ අප්‍රමාදී බව සම්බන්ධව වදාළ ගාථා ධර්ම රාශියක් ඇතුළත් අප්‍රමාද කියලා වර්ගයක්ම තියෙනවා. යමක වග්ග, අප්‍රමාද වග්ග, ඒ වග්ග 26න් එකක් අප්‍රමාද වග්ග. නොපමා බව ගැන වදාළ දේශනා තියෙන. ඒයි අපේ බුදුරජාණන් වහන්සේනේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ, අපිට පෙන්වලා දෙන්නේ අපේ විමුක්තිය, අපේ යහපත, අපේ දියුණුව අපි සලසා ගන්න ඕන කියලා. ඒකට අපි අප්‍රමාදී වෙන්න ඕන කියලා. උන්වහන්සේ තරම් මේ මොටිවේෂන් කරපු අපිව, අභිප්‍රේරණය කරපු. උන්වහන්සේගේ දේශනා ඇතුලේ තියෙන්නෙම අභිප්‍රේරණයක් ඇති කරන මඟ පෙන්වීම. කොතනකවත් උන්වහන්සේ කෙනෙකු මනසින් කුසීත කරවන්නේ දේශනාව ඇතුලේ. ඔය මොන තරම් අන්තර්ජාලය තියෙද මේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් නේ, එවැනි ස්පීච් කොච්චර තියෙනවද? ඉතින් අපේ තථාගතයන් වහන්සේගේ වචනයක් ගානේ කරලා තියෙන්නේ මොකක්ද? අපිව අභිප්‍රේරණය කරලා තියෙනවා, අපිව උද්‍යෝගිමත් කරලා තියෙනවා, අපිව ධෛර්ය කරලා තියෙනවා, අපිව කම්මැලි නැතිව අපේ ගමන යන තත්වෙට අපිව පත් කරලා තියෙනවා අපේ තථාගතයන් වහන්සේ. දැන් ප්‍රමාද වෙච්ච අය වුණත් වටන්නේ නෑනේ බුදුරජාණන් වහන්සේ. බෞද්ධයෝ නම් එහෙම නෙමෙයි. බෞද්ධයෝ දුර්වල වෙච්ච මිනිහා, දුර්ගුණ සහිත මිනිහා වට්ටලා කුඩු කරලා චප්ප කරලම දාන්නනේ හදන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම නෑනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමාද වෙච්ච පුද්ගලයා නැගිට්ටවන්ට උන්වහන්සේ තමන්ගේ අනුශාසනාව සිද්ධ කළේ. අර ලස්සන ගාථාවක් තියෙන්නේ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකම් පබහසේති අබ්භාමුත්තෝව චන්දිමාති. උන්වහන්සේ අභිප්‍රේරණයට ලක් කරනවානේ අපව. යම් කිසි කෙනෙක් මුලින් ප්‍රමාද වෙන්න පුළුවන්, දරුණු ලෝභයෙන් කටයුතු කළා වෙන්න පුළුවන්, දරුණු ද්වේෂයෙන් කටයුතු කළා වෙන්න පුළුවන්, දරුණු මෝහයෙන් කටයුතු කළා වෙන්න පුළුවන්, එහි මුසපත් වෙලා හිටියා වෙන්න පුළුවන්, එහි මුලා වුණා වෙන්න පුළුවන්. හැබැයි පච්චාසෝන අප්පමජ්ජති, පස්සේ ඔහු සතිමත්ව අප්‍රමාදී වුණොත්, පස්සේදී ඔහු යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන සම්පජඤ්ඤයෙන් යුක්ත කෙනෙකු බවට පත් වුණොත්, සෝ ඉමං ලෝකම් පබහසේති. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔහු මේ ලෝකය බබළුවනවා. මොන වගේද? අබ්බා මුත්තෝව චන්දිමා. අද පුරහඳ පායලා තියෙනවා. ලංකාවේ අහසේ වලාකුළු නැති වුණොත් පුරහඳේ එළිය මුළු ලක්දිව හැම බින්ගඟලකටම වැටෙනවා. ඒ පුරහඳේ එළිය අපිට වැටෙන්නේ වලාකුළු නැත්තම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ප්‍රමාද වෙලා හරි, පස්සේ හරි, කල්ගත වෙලා හරි වැරදි අඩුපාඩු කියන වලාකුළු ටික තමන්ගේ ජීවිතයෙන් අකාමකා දාගත්තොත්, ඈත් කරගත්තොත්, පහුවෙලා හරි අප්‍රමාදී වුණොත්, පහුවෙලා හරි කුසලයට ආවොත්, අකුසලයෙන් වෙන් වුණොත්, පාපයෙන් අයින් වුණොත්, පිනට යහපතට එකතු වුණොත්, අන්න ඒ ඇත්තා පුරහඳ වගේ බබලනවා කියලා.
වලාකුළු වලින් නිදහස් වුණු අහසේ බබලෙන පුරහඳ වගේ බබලනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බලන්න ප්‍රමාද වෙච්ච එක්කෙනා වට්ටලද? චප්ප කරලා දාලද? එයාට ජීවිතය ගැන තවත් එපා කරන විදියට දේශනාව නෑ. නැගිට්ටවලා අවදි කරවලා ඔබටත් තවම අවස්ථාව තියෙනවා කියන හැඟීම අපේ බුදුහාමුදුරුවෝ ඇති කරලා අපිට. ඒ හින්දා කවදාවක්වත් අද ඉවරයි කියලා හිතන් පටන් ගන්න එපා. අදින් පස්සේ නම් අපිට මෙලොව දියුණුවකුත් නැත පරලොව දියුණුවකුත් නැත කියලා හිතන් පටන් ගන්න එපා. මෙච්චර වෙච්ච දේවල් එක්ක අපිට ගොඩවීමක් නැහැ කියලා හිතන්න එපා. නෑ අපි අප්‍රමාදී නම් ගොඩ එන්න පුළුවන්. අප්‍රමාදී නම් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ඔබේ අප්‍රමාදීකම ඔබට සාර්ථකත්වය උදා කරනවා. මේ ලෝක වශයෙන්. පරලෝක වශයෙන් අප්‍රමාදීව සිල් ටික රැකගත්තු කෙනාට, හිත රැකගත්තු කෙනාට, අප්‍රමාදීව ධර්මයේ ප්‍රගුණ කරපු කෙනාට, ප්‍රඥාව දියුණු කරගත්තු කෙනාට ඔබ හිතනවද මරණ බයක් ඇති වෙයි කියලා? පරලොව දුගතියක උපදින්න වෙයි කියලා? නෑ. ලෞතුරු බුදුවරු අපිට සහතික වෙනවා අප්‍රමාදී තැනැත්තා පරලෝක ජීවිතය පරිහානියට ඇදගන්නේ නැහැ කියලා. ඒ හින්දා ඔබගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න අප්‍රමාදී වෙන්න. ඒ වගේම අපිට තියෙන්නේ මේ භවයේ විතරක් නෙමෙයි. මේ භවයේ ටිකයි. ඊළඟ භව ගමන දිගයි. ආයේ උපදින්න වෙන වාර ගාන විතරයි හිතා ගන්න බැරි. මේ භවයේ දැන් ඉපදිලා ඉවරයි කියයි මෙච්චරයි ඉන්නේ කියලා. ඒත් අන්නේ දිගු භව ගමන ගැන හිතලා අප්‍රමාදී වෙන්න. එතෙන්දි බෞද්ධ උපදේශනේ තමයි සුළු දුක් හින්දා මහ සැපතක් අතාරින්න එපා කියන එක. සුළු දුක්ඛින්ද මහ සැපතක් අතාරින්න එපා. සුළු සැපක්කින්ද මහ දුකකටපත් වෙන්න එපා. අප්‍රමාදී වෙන්න ඔන්න ඔය කරුණ ඔළුවේ තියාගන්න. සුළු දුකක් විඳින්න වුණා කියලා මහා විඳින්න තියෙන සැපතක් නැති කරගන්න එපා සංසාර ගමන. අනේ දුක් විඳින්න බෑ ඒ නිසා ඔන්න ඔය හොරකම් කරනවා. මොකටද දුක් විඳ සිල් රකින්නේ? මරලා හරි ජීවත් වෙනවා. මංකොල්ලකාර හරි ජීවත් වෙනවා. කුඩු විකුණලා හරි ජීවත් වෙනවා. සුළු දුකක් සමහර විට මේ වේලක් දෙකක් බඩගින්න වෙන්න පුළුවන්. සමහර විට අනිත් අයට සාපේක්ෂව ලොකු යාන වාහන නැතිකම වගේ ප්‍රශ්නයක් ගැන හිතලා වෙන්න පුළුවන්. අපිත් තැනකට එන්න ඕන හොඳින් හරියන්නේ නැහැ මේවා කියලා හිතාගෙන වෙන්න පුළුවන්. මේ ලෝකේ දුක් විඳින්න බෑ කියලා මේ සුළු දුකක් මේ මනුස්සාත්මෙ විඳින දුක් නිරය දුක් වලට සාපේක්ෂව. තිරිසන් සත්තු විඳින දුක් වලට සාපේක්ෂව. പ്രേත ලෝකවල විඳින දුක් වලට සාපේක්ෂව. මේ සුළු දුක ඉවසගෙන දැහැමිව හිටියොත් මහ සැපතක් එයි. හැබැයි සුළු සැපතකට වසඟ වුණොත් මොනවා කරලා හරි කමන්නේ අපි කාලා අපි සතුටින් ඉන්නවා කියලා. මොනවා කරලා හරි කමක් නැහැ. හොරකම් කරලා වංචා කරලා මංකොල්ල කාලා මිනි මරලා කේලම් කියලා හොර ඔප්පු හදලා මිනිස්සු කුලල් කාවලා බේද බින්න කරවලා තමන්ගේ මඩිය තර කරගන්න හිතුවා. අන්න ඒ අය සුළු සැපයක් විඳිනවා. සුළු සැපයක් විඳිනවා නැත්තේ නෑ. සුළු සැපයක් විඳිනවා. හැබැයි මහා දුකකටපත් වෙනවා. සුළු සැපයත් එක්ක මහා දුකක් උදා කරගන්නවා. ඔවුන් රැස් කරගන්න කර්ම ප්‍රමාණය කොච්චර භව ගානක් ජීවිත දුගතිගාමි කරයිද? ඒවයි තියෙන ආයුෂ ප්‍රමාණය මනුස්ස ජීවිතේ වගේ කෙටි ආයුෂද නිරේ. එහින්දා හොඳට තේරුම් ගන්න කල්ප තියෙන ආයුෂ නිරේට ඇද වැටුණා. ඒ හින්දා එවැනි ප්‍රමාදයක් ජීවිතය ඇති කරගන්න එපා. අප්‍රමාදී වෙන්න. තවත් අවුරුද්දක් ගත වෙලා යනවා. අපි තවත් අවුරුද්දකින් වයසට යමින් තියෙනවා. මරණයට අපි ලං වෙමින් තිබෙනවා. තන අග තියෙන පිනිබිඳුවක් වගේ ජීවිතයක් අපි මේ අත් කරගෙන තියෙන්නේ. හුළඟටත් වැටෙන්න පුළුවන්.
ඉර පායනකොට සිඳිලා බිඳිලා යන්නටත් පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. පුංචි සතෙක් පැන්නක් බිමට වැටෙන්න පුළුවන් පිනිබිඳුවක් වගේ ඊටාම අස්තිර ඊටාම తాවකාලික ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා. අප්‍රමාදී වෙන්න. දැනට තියෙන දුර්ගුණ පොඩ්ඩක් හරි අඩු කරගන්න. දැනට තියෙන යහගුණ ටිකක් හරි වැඩි දියුණු කරගන්න. ඒ ටික ඇති කරගෙන ඉන්න අය මේ භවයේ තුලදීම උතුම් සෝතාපන්න ඵලයටපත් වෙන්න. සකදාගාමි ඵලයටපත් වෙන්න. අනාගාමි ඵලයටපත් වෙන්න. ඒ උතුම් මහරහත් භාවයටපත් වෙන්න වීර්ය කරන්න. ඒ තම තමන් ඉන්න තැන ඉඳලා වීර්ය කරගෙන යන්න. නමුත් හැමෝම කොයි ආගමක වුණත් කොයි ජාතියක වුණත් මෛත්‍රිය දියුණු කරගන්න. කරුණාවන්තකම දියුණු කරගන්න. අනුන්ගේ දෙයට ඊර්ෂ්‍යා නොකරන මුදිතාව දියුණු කරගන්න. මේ ජීවිතේ ලාභයි අලාභයි දෙකම එනවා. කීර්තියයි අපකීර්තියයි දෙකම එනවා. නින්දායි ප්‍රශංසායි දෙකම එනවා. සැපයි දුකයි දෙකම එනවා. මේ අටලෝ දහමම එනවනේ. ඒවට උපේක්ෂාවෙන් මූණ දෙන්න. වෛර ක්‍රෝධ හදාගෙන යක්ෂයෝ යක්ෂණියෝ වගේ ජීවිත ගත කරන්න එපා. මිනිස්සුන්ගේ ලේ බීලා සතුටු වෙන්න හිතන අය වෙන්න එපා. මිනිස්සුන්ගේ ජීවිතවලට වද හිංසා කරලා සතුටු වෙන අය හිතන්න එපා. වෙන්න හිතන්න එපා. අනුන්ගේ දේ කඩා වඩාගෙන සතුටු වෙන අය වෙන්න හිතන්න එපා. අනුන්ට දෙයක් නැති කරලා සතුටු වෙන කෙනෙක් වෙන්න හිතන්න එපා. හොඳ බෞද්ධෙක් වෙන්න. හොඳ බෞද්ධයෙකුගේ මෙලොව පිරෙන්නේ නැහැ. පරලොව පිරෙන්නේ නැහැ. ඉතින් අද මේ දේශනාවේදී ඔබ ඉගෙන ගත්තේ අප්‍රමාදීව ඔබ දියුණු කරගත යුතු උතුම් කුසල ධර්මයන් පිළිබඳව. අද මේ දේශනාව සිද්ධ කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලත් සිටියේ අපිට සහෝදරයෙක් වගේ බොහොම හදවතින්ම අපිට ශක්තියක් ලබා දෙන අපේ තාරක රාජපක්ෂ මහත්මාණන් එම නෝනා මහත්මිය දරුවෝ තුන්දෙනා තාම ශ්‍රද්ධාවෙන් අද පින්කමට දායකත්වයේ ගත්තේ. තාරක රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේගේ ජන්මදිනය දෙසැම්බර් මාසේ 5 වෙනිදාට යෙදුණ වික්ටර් රාජපක්ෂ ආදරණීය පියාණන්ට එතුමට නිදුක් නිරෝගී බව පතන්ට ආදරණීය මෑණියන් දෙසැම්බර් 14 වෙනිදා ජන්මදිනය සමරපු ශ්‍රියාලතා රත්නායක මාතාවට ආශිර්වාද කරන්ට. ඉතින් මේ දෙපළට මේ පින්කමෙන් රැස්වුණු පින් කුසල් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ දෙපළ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, තිගාසිරි ලබත්වා. තාරක රාජපක්ෂ මහත්මාණන් ඇතුළු කොට ඒ පවුලේ සියලු දෙනාට අපට මේ පින් කුසල් කරගෙන බොහෝම පහසුවෙන් වැඩ සිටින්නට සියලු අප උපස්ථාන කටයුතු සිත කරන අපේ පූජනීය ෆුජි සුගත සෙනසුනේහි නිර්මාතෘ එහි ප්‍රධාන අනුශාසක රාජකීය පඬිත් අපේ හුරුළු නිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර සහෝදර ස්වාමින් වහන්සේලාට ඒ වගේම මේ බණ දේශනාව ශ්‍රවණය කරපු බුද්ධ පුතුන් මුහුණු පොතේ ශ්‍රාවක පිරිසට YouTube නාලිකාවේ ශ්‍රාවක පිරිසට ඒ වගේම ලංකාවාසී සහ ලෝකවාසී සියලුම ජනතාවට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනයේ උදා වේවා. සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. උතුම් දිව්‍ය රාජ සමූහය මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තාරක රාජපක්ෂ මැතිතුමා නමින් එම මැතිනිය නමින් එම දෙමව්පියන් නමින් මිය පරලෝ යන්නට යෙදුන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් වනහපු ඔබ හැම දෙනා නමින් මියගිය සියලු දෙනාටත් සංසාර ගමනේ බොහෝ නෑයෝ අපිට මුණ ගැහිලා ඇති ඒ හැම දෙනාටම මේ වසංගතය නිසා මිලියන 2කට දැන් කිට්ටුවේ මිය ගියපු පිරිස ඒ සියලුම ලෝකවාසීන්ටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අවසාන වශයෙන් මේ පින්වන්ත පොයේ දවසේ වසරේ අවසාන පොයේ දවසේ මේ උතුම් පින්කමට සහභාගී වෙච්ච ඔබ අප හැම දෙනාටම දෙවි දේවතාවුන්ට මේ කියන ඈයන්ට මේ ලෝක වශයෙන් යහපතක්ම වේවා, පරලෝක වශයෙන් යහපතක්ම වේවා.
අප්‍රමාදී ගුණයම අප හැම දෙනා තුළම වැඩි දියුණු වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ කරපු පින් කුසල් පාරමී ධර්ම බවටම පත්වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ධර්ම ශ්‍රවණය කළ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආදී සියලු අපේ ශ්‍රාවක පිරිසට තුන් සරණින් යහපතක්ම වේවා.